වන්දින්නේ කරගහතැන්නෙන් 107.6න් හුන්නස්ගිරින් 102න් දෙනියායෙන් 99.6න් හපුතලෙන් 90.4න් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ඔබට දැන් ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දෙල්ගොඩ දහම්මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය ගරු බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙන සදාවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම භන්තේ සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස සාදු සාදු කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම ශවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝති. ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්තුනි, 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනුවස් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වර්තමාන ගරු සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ මේ වසර පුරාවටම නිවන් ධර්ම දානමය පින්කමක් සිදු කරමින් ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොවේ මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මාවබෝධය පිණිසයි මෙම ධර්ම දේශනා මාලාව පවත්වනු ලබන්නේ. කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම. කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. මේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනාවෙහි දේශනා කොට වදාළ මංගල කරුණු දෙකක්. සුදුසු කල්ලි බණ ඇසීමත් සුදුසු කල්ලි ධර්මයේ සාකච්ඡා කිරීමත් මිනිස්යාගේ මෙලව ජීවිතය පරලොව ජීවිතය කෙලවර අමා මහ නිවනින් සැනසෙන තුරු සපවත් සුවපත් ජීවිතයක් ගත කරන්නට ධර්ම ශ්‍රවණේ උපකාර වෙනවා. මංගල කරුණ වලට අනුව බැලුවහම ලෝකේ තුන් ලෝකාග්‍ර බුද්ධියකින් ලෝකයට ධර්ම දේශනා කොට වදාළ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය සම්මුති වශයෙන් පරමාර්ථ වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සම්මුති අර්ථය මිනිස්යාගේ මෙලව ජීවිතය සුවපත් කරන්නට උපකාර වෙනවා. පරමාර්ථ අර්ථය මිනිස්යාගේ ජීවිතය ධර්මාවබෝධයෙන් යුක්තව ජීවත් වෙලා භාවනා ඥාන විපස්සනා ඥාන දියුණු කරගෙන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්නට උපකාර වෙනවා. වසර 2000 ගානක් තිස්සේ ධර්ම දේශනා කරපු රටක් හැටියට ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන අපට මෙම ධර්ම දේශනා වලින් ලැබිච්ච ඵලය කුමක්ද කියලා අපි කල්පනා කරනකොට අපි මොනතරම්නම් බණ අහලා තියෙනවද? අපි මොනතරම්නම් ධර්මයේ ගැන සාකච්ඡා කරලා තියෙනවද? මේ බණ ඇසීම ධර්මයේ සාකච්ඡා කිරීම අපට සැප පිණිස පැවතිලා තියෙනවද කියලා බැලුවොත් මම හිතන්නේ අපේ රටේ බොහෝ අය බණ ඇහුවා මිස ධර්මයෙන් සැනසුණු බව පේන්නේ නැහැ. ධර්මයෙන් සැනසුණායි කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන් අපි වටහා ගන්නවා නම් ධර්ම ශ්‍රවණයෙන් තමයි පුද්ගලයාගේ ආකල්ප සංකල්ප වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා සද්ධර්මයේ තිරිසන් සතාට අවශ්‍ය වෙන්නේ නැහැ. සද්ධර්මයේ ප්‍රේතයන්ට, භූතයන්ට, අසුරයන්ට, නෛරික සත්‍යයන්ට ප්‍රයෝජන වෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයෙන් මිනිස්යාගේ ජීවිතයේ ආකල්ප සංකල්ප වෙනස් කරගන්න පුළුවන්. අඟුලිමාල වගේ අදම්‍ය පුද්ගලයෝ මිනි 100 ගණන් දහස් ගණන් මරපු පුද්ගලයෝ කඩුදුණු ඊතල විසි කරලා ඇඟිලිමාල විසි කරලා ධර්මයෙන් සිත සුවපත් කරගෙන තියෙනවා. පටාචාරාව වගේ මහා දුක්ගින්දර උහුලපු කාන්තාවන් තමන්ගේ හිතේ පත්වෙච්ච සියලු ගිනි දුක්ගින්දර නිවාගෙන තියෙන සද්ධර්මයෙන්.
ආලෝක වැනි මහා ඡණ්ඩ පුරුෂයන් සෞම්‍ය පුද්ගලයන් බවට පත් වෙලා තියෙනවා ධර්ම ශ්‍රවණය. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කියලා කියනකොටම අපේ මතකයට එන්නේ අපිට පැරණි පුරුද්ද නිසා ස්වාමින් වහන්සේ නමක් ඇවිල්ලා සුදු රෙද්දක් අතුරපු පුටුවක වාඩි වෙලා වටාත්යෙන් වහගෙන මොනවා හරි ටිකක් කිව්වොත් අපිට හිතෙනවා ඒක සද්ධර්ම දේශනාවක් කියලා. උන්වහන්සේ කියන දේ අහගෙන හිටියොත් අපි හිතනවා සද්ධර්ම ශ්‍රවණයක් කියලා. සද්ධර්ම ශ්‍රවණය කියන එක තව කෙනෙක්ගෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධර්ම කියන pāli වචනයට ඩික්ෂනරි එකේ දීලා තියෙන සිංහල තේරුම තමයි දරා සිටීම. දරා ගැනීම. එතකොට මේ මිනිස්යාගේ සියලු දැරීම් දරාගෙන තියෙන්නේ මිනිස්යාගේ සිත තුළ. මිනිස්යා තුළ දරන දැරීම් තුනක් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. මේ මිනිස්යාට හඳුනාගත හැකි බුද්ධිය දියුණු කරගත්තු පුද්ගලයෙකුට හඳුනා ගන්න පුළුවන් දැරීම් තුනක් මිනිස් සිතක තියෙනවා. එක දැරීමක් තමයි කුසල ධම්ම. අනිත් දැරීම හඳුන්වනවා අකුසල ධම්ම. මිනිස්යන්ගේ ජීවිතය තුළ සකස් කරගත හැකි ඉහළම දැරීම තමයි අව්‍යාකෘත ධම්ම. ඒක අභිධර්මයේ ඊටාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. පුහුදුන් පුද්ගලයා නිරන්තරයෙන්ම පාවිච්චි කරන්නේ කුසල ධම්මා අකුසල ධම්මා කියන දැරීම් දෙක පමණයි. විශේෂයෙන් අන්ධ පුතඥයා අවිද්‍යාවෙන් අමෝහයෙන් මෝහයෙන් වැහිලා ඉන්න පුද්ගලයෝ පංචකාමයේ තුල වශී වෙලා පංචකාමයේ තුල හිර වෙලා ජීවත් වෙන පුද්ගලයෝ නිරන්තරයෙන්ම ඇහැ පාවිච්චි කරන්නේම ඇහෙන් ආස්වාදයක් පතා. කන පාවිච්චි කරන්නේම කනෙන් ලැබෙන ආස්වාද පතා. ඒකට නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් සිතක් සකස් වෙන්න උපකාර වෙන දේවල්. මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන්ට ගොදුරු වෙන උපාදාන වෙන පංචකාම වස්තුන් පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච කාමයන් අන්ධ පෘථග්ජනයා නිතරම ඇහෙන් යමක් දිහා බලලා බලන දෙයට වශී වෙනවා. වශී වෙලා ඒ තුළ ජීවිතේ බිඳවන පැත්තටපත් කරගන්නවා. කනෙන් අහන දේවල් එක්ක බොහොම ඉක්මනින්ම වශී භාවයටපත් වෙනවා. නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් පංච කාමයන්ට වශී භාවයටපත් වෙලා බොහෝ දුක් විඳින ජීවිත මිනිස්සු ගත කරන්නේ මේ අන්ධ පෘථග්ජන භාවය නිසා. අන්ධ කියන්නේ නැති පේන්නේ නැති පෘථග්ජන කියන වචනේ තේරුම කෙලෙස් ජනනය කරන කෙලෙස් උපදවන හිතක් ඇති. මේ පංචේන්ද්‍රයන් එක්ක ජීවත් වෙන පංචේන්ද්‍රයන් පාලනය කරගන්න බැරි වූ අසරණයෝ පංචකාම වස්තුන්ට ගිජු වෙලා ජීවිතේ බොහෝ තැන්වල අප්‍රමාණ දුක් විඳින තැනට වුන් ජීවිතේ පත් කරගන්න. ඒ නිසා තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ උසස් මනසක් ඇති මිනිසයන්ටයි ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ මිනිසයන් අතරිනුත් තෝරාගත් කොටසක් හිටියා. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාලා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මා කතා කරන දේ යන්තම්වත් වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්තයාට පමණයි. දුප්ප්‍රඥාට මේකෙන් වැඩක් ගන්න බෑ. කන හිල් කළා බණ කිව්වත් ඒ බණ මේ කනෙන් ගිහිල්ලා අනිත් කනෙන් එළියට යනවා. අද ලංකාවේ අපි බොහෝ විට බැලුවාම
බණ අහන, දන් දෙන, සිල් රකින්න, භාවනා කරන බොහෝ අය ඔවුන්ගේ ජීවිත තුළ හැසිරීම දිහා බැලුවහම බොහෝ සෙයින් දන් දෙනවා, සිල් ආරක්ෂා කරනවා, භාවනා කරනවා කියලා කිව්වත් අඩුම තරමේ ඉන්ද්‍රිය දමනයවත්, ඉන්ද්‍රිය පාලනයවත් සිද්ධ වෙලා නැති බව පේනවා ඔවුන්ගේ හැසිරීම දිහා බැලුවහම. එනිසා මේ ධර්ම ශ්‍රවණය කියන එක පරමාර්ථ වශයෙන් විග්‍රහ කරනකොට මා ඔබට මතක් කළා ධම්ම කියන්නේ දැරීමට. එතකොට හිතේ දරන දැරීම් වෙනස් කරන්න බාහිර පුද්ගලෙක් මොනතරම් මිහිරි හඬින් බණ කිව්වත් ඔබගේ හිතේ දැරීම් වෙනස් කරන්න බෑ. ඔබේ හිතේ දරන දැරීම් වෙනස් කරන්න නම් ඔබට ඔබෙන් ශ්‍රවණ තත්වයක් ඇති වෙන්න ඕන. ඒ නිසා බහුශ්‍රත භාවයේ බොහෝ තැන් අසූතිරු තැන් ඇති ඔබ පොතපත කියවා හෝ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ ලබා ගන්නා වූ දැනුම ඔබේ මනෝ ධාතුව තුළ තැන්පත් වෙන්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. අපි බණ අහලා තියෙන්න ඕන. ඒ අහන බණ තමන්ගේ මනස තුළ තැන්පත් වෙලා තියෙන්න ඕන. ඒ තැන්පත් වෙලා තියෙන මනෝ ධාතුවෙන් තමන්ට දෙන දැනීම නිතරම පිරිසිදු වෙන්න ඕන. තමන්ගේ හිතට යම් දැරීමක් එනකොට ඒ දැරීම එන විටදීම තමන්ගේ මනෝ ධාතුවෙන් තමන්ට දැනුම් දෙන්න ඕන. ඔබේ හිතට ඇවිත් තියෙන්නේ දැන් මෙන්න මේ දැරීම. අකුසල දැරීමක් එනකොට තමන්ගේ බුද්ධියෙන් තමන්ට දැනුම් දෙන්න ඕන. දැන් ඔබට ඇවිත් තියෙන්නේ අකුසල දැරීම. හිතේ කුසල දැරීමක් තියෙනකොට තමන්ගේ බුද්ධියෙන් තමන්ට දැනුම් දෙන්න ඕන. දැන් ඔබට ඇවිත් තියෙන්නේ කුසල දැරීම. තමන්ගේ හිත තුළ දරන දැරීම පිළිබඳ තමන්ගේ මනෝ ධාතුවෙන් ශ්‍රවණ තත්වයක් තමන්ට ඇති වෙන්න ඕන. උදාහරණයක් ඇටියට ගන්නකොට ඔබ මත් වතුර ටිකක් පාවිච්චි කරන්න යනවා නම් මත් වතුර ටික පාවිච්චි කරන වීදුරුවට අත යනකොට තමන්ගේ මොලෙන් තමන්ට දැනුම් දෙන්න ඕන ඔබ පාවිච්චි කරන්න හදන දේ ඔබේ වෙනසීමටත් ඔබේ පවුලේ වෙනසීමටත් උපකාර වෙන නරක දෙයක් කියලා. දුම්වැටිය අදින්න හදනකොට දුම්වැටිය අතට ගන්නකොට තමන්ගේ මොලෙන් තමන්ට දැනුම් දීමක් කරන්න ඕන ඔබ මේ ගන්න යන දේ නරක දෙයක් කියලා. ඔබේ ස්වාමි පුරුෂයා ඉද්දී ඔබ පරපුරුෂයෙක් එක්ක හැසිරෙන්න හදනකොට ඔබේ මොලෙන් ඔබට දැනුම් දෙන්න ඕන මම වැරදි වැඩක් කරන්න කියලා ඔබේ මොලෙන් ඔබට දැනුම් දෙන්න ඕන. ඔබ පර ස්ත්‍රී සේවනයකට යනකොට මගේ බිරිඳ ඉද්දී මම මේ පර ස්ත්‍රියක් එක්ක හැසිරෙන්නයි හදන්නේ ඒකත් එක්කයි මගේ හිත ඇදීගෙන යන්නේ කියන එක තමන්ට තමන්ගේ බුද්ධියෙන් දැනුම් දෙන්න ඕන. බොරුවක් කියන්න තමන්ගේ හිතට එන දැරීම එනකොට බොරුව කියන්න හදනකොට තමන්ගේ මොලෙන් තමන්ට දැනුම් දෙන්න ඕන බොරුවක් කියන්නයි හදන්නේ කියලා. ඒ වගේ ප්‍රාණඝාතය කරනකොටත් අදත්තාදානය හොරකම් කරනකොටත් තමන්ගේ මොලෙන් තමන්ට දැනුම් දීමක් කරන්න ඕන. තුන් ලෝකාග්‍ර බුද්ධියකින් මංගල සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළේ ඔන්න ඔය ටික. කාලේන ධම්ම ශ්‍රවණ. සුදුසු කල්හි කියලා කියන්නේ නාකි වෙලා කියන එක නෙමෙයි. රැට බුදියා ගන්න යනකොට බණ අහන්න කියන එක නෙමෙයි. කාර්යක යනකොට කැසට් එකේ දාගෙන යන බණපදේ නෙමෙයි. නිකන් කුසිය හාල් කරනකොට එළිය රේඩියෝ එකේ යන බණ ටික නෙමෙයි. මිදුල අතු ගන්නකොට මම රේඩියෝ එකේ බණ ටික ඇහුවා කියන එක නෙමෙයි. තමන්ගේ හිතට අකුසල ධර්මයක් එනකොට තමන්ගේ මොලෙන් තමන්ට දැනුම් දෙන වෙලාව තමයි සුදුසු වෙලාව කියලා කියන්නේ. තමන්ගේ හිතේ දරන දැරීම අකුසල දැරීමක් නම් ඒ අකුසල දැරීමක් සිතට ඇති වෙන මොහොතේම තමන්ගේ බුද්ධියෙන් තමන්ට දෙන දැනුම් දීමටයි සුදුසු කල්හි ධර්ම ශ්‍රවණය කරනවායි කියලා කියන්නේ. පන්සලේදී බණ ඇහුවයි කියලා මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. රේඩියෝ එකේ බණ ඇහුවයි කියලා මිනිස්සු වෙන්නේ නැහැ. එහෙනම් මේ රටේ මේ ගුවන්විදුලි වලින් කියන බණ ඇති මිනිස්සු වෙනස් කරනවා. දවසින් දවස සිදුවෙන මිනිස් ඝාතන, දවසින් දවස මේ රට තුල වෙන හොරකම්, දවසින් දවස එන අපචාරය, මිනිස්සු දවසින් දවස බොරුවට පුරුදු වෙලා තියෙන හැටි බැලුවාම, සුරාවට සූදුවට ඇබ්බැහි වෙලා තියෙන හැටි බැලුවාම,
දස අකුසලයන්ටපත් වෙලා මිනිස්සු මොනතරම් පාපකාරී තැනටපත් වෙලාද? සමහර සුදුරෙදි යනගෙන මොනතරම් පව් කරනවාද? සිල්රෙදි යනගෙන පව් කරනවාද? සිවුරු දරාගෙන මොනතරම් පව් කරන අය මේ රට තුල ජීවත් වෙනවාද? ඇයි මේ පාපයට ඇබ්බැහි වෙලා තියෙන්නේ? තමන්ගේ අහන බණ ටික තමන්ගේ හිත තුල දරන දැරීම වෙනස් කරන්න අද වෙනතුරුත් උපකාර වෙලා නැහැ. එහෙමනම් 2600 බුද්ධත්ව ජයන්තියේදී අපි බණ අහන්න ඕනන්නේ අපි වෙනස් වෙන්න. අපි බණ කියන්න ඕනන්නේ තව කට්ටිය වෙනස් කරන්න නෙමෙයි, කියන අපි වෙනස් වෙන්න. අහන පුද්ගලයා වෙනස් වෙන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට බණ අහගෙන හිටපු අය නැගිට්ටේ යම්මෝ ප්‍රමාණයකින් වෙනස් වෙනවා. සමහරු රහත් වෙලා නැගිට්ටා. සමහරු අනාගාමී ඵලයටපත් වෙලා, සකෘතගාමී ඵලයටපත් වෙලා, සෝවාන් ඵලයටපත් වෙලා, අඩුම තරමේ සතර මාර්ගයටපත් වෙලා හෝ සතර ඵලයන් වලටපත් වෙලා නැගිටලා තියෙනවා. එහෙමත් නැත්නම් අඩුම තරමේ ඉවසීම කියන දේවත් පුරුදු වෙන්න අදිෂ්ඨානයක් කරගෙන තමයි බණ අහලා නැගිටලා තියෙන්නේ. ඒ නිසා බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මිනිස්යන්ගේ ජීවිතවලට ප්‍රායෝගික වෙලා තියෙනවා. ඒ ධර්මයේ රසයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි සබ්බ රසං ධර්ම රසං ජිනාති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අද අපේ රටේ බණ ආහා මොනතරම් වැරදි කරනවද? භාවනා කර කර මොනතරම් වැරදි කරනවද? ඒක කරන පුද්ගලයාට නෙවෙයි දැනෙන්නේ, ඈත ඉන්න පුද්ගලයාට. බලාගෙන ඉන්න පුද්ගලයාටයි අනිත් පුද්ගලයා මොනතරම් වැරදි කරනවද කියන එක දැනෙන්නේ. ඒ නිසා රත්තරන් දරුවනේ, රත්තරන් දෙමව්පියනේ, විශේෂයෙන් හැදෙන වැඩෙන පොඩි දරුවන් මූලික කරගෙන තමයි විශේෂයෙන් මම නම් බණ කියන්නේ. 60 පැනලා හොට බිම ඇනෙන අයට තව ආයෙ හැදෙන්න කාලයක් නැහැ. පාංශු කූල දෙනවා හැර. තරුණයන්ට පුළුවන් ජීවිත වෙනස් කරගන්න ධර්මයේ. ලාභාලයට උනත් පුළුවන්. බුදුහාමුදුරෝ තමන්ගේ පියමහා රජුව වෙනස් කරපු හැටි අපි අහලා තියෙනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ තමන්ටයි සියලු ලෞකික සැප අලුයමලු කෙළපිඩක්සේ අතහැරලා ගිහිල්ලා පැවිදි වුණා. නමුත් පුතා පැවිදි වුණාට තාත්තා තෘෂ්ණාව ඇතහැරියේ නැහනේ සුද්ධෝදන රජු. තව තවත් රජකම කරන්න තෘෂ්ණාවෙන් වැඩ කළා. මරණ මොහොත දක්වා සිංහාසනේ අතහැරියේ නැහැ. ඒ ආශාව තිබුණ නිසා, තෘෂ්ණාව තිබුණ නිසා. නැත්තම් සුද්ධෝදන රජුරන්ට හිතන්න තිබුණා මං කොයිතරම් දුක් විඳලා හම්බ කළත් ඇති වැඩක් නැහැ, මට හිටියේ එකම එක පුතයි, මගේ නෝනත් නැති වුණා, පුතා විතරයි හිටියේ, පුතා වෙනුවෙන් තමයි මම මේ හැමදේම හම්බ කළේ, පුතා මේවා එපා කියලා ගිහිල්ලා පැවිදි වුණා නම් මම මොනවටද තවත් ඉන්නේ කියලා සුද්ධෝදන රජුරන්ටත් තිබුණා පුතත් එක්ක ගිහිල්ලා මහාන වෙලා මේ නිර්වාණ මාර්ගයට යන්න. නමුත් සුද්ධෝදන රජුරන්ට තෘෂ්ණාව අතහැර ගන්න බැරි වුණා. අන්තිමේදී මරණ මංචකයේදී ලෙඩ ඇඳේ පණ අදිනකොට ලෞතර බුදු පියාණන් වහන්සේ රජගහ නුවර ඉඳලා කිඹුල්වත් දේශයට පාගමනින් ඇවිල්ලා පණ අදින තාත්තගේ ලෙඩ ඇඳේ ඉඳගෙන පියමහ රජුරුවන්ගේ හිස අත ගගා තාත්තට බණ ටිකක් කිව්වා. ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරේ සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. මේකෙන්ම තේරෙනවා බණ කියලා මිනිස්සු වෙනස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි කියන එක. බුදුහාමුදුරුවෝ තුන් ලෝකාග්‍ර බුද්ධියක් තිබුණු මේ තුන් ලෝකයට අග්‍ර වූ බුද්ධියක් තිබුණු ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් මෙලවට ජාතක කරපු තමන්ගේ පියමහ රජුරෝ ළඟට ගිහිල්ලා පණ අදිනකොට තාත්තගේ ඔළුව අත ගගා කියනවා රත්තරන් තාත්තේ පියමහ රජතුමනි සම්මා සම්බුද්ධ වුණත් මම ඔබතුමාගේ පුතා මට මං කරපු පින් වලින් ඔබතුමා නිවන් දක්වන්න බෑ. මං කරපු පින් වලින් ඔබතුමා නිවනට යොමු කරන්න බෑ. ඔබ මේ ආර්ය මාර්ගයට යොමු වෙන්න. මේ ආර්ය මාර්ගය තුල හිත හසුරවන්න. ධම්මං චරේ සුචරිතං තාත්තේ පියමහ රජතුමනි සුද්ධෝදන රජතුමනි ඔබතුමාට පණ යන්න තව දින 7ක් තියෙනවා.
මේ දින 7ක් ඇති ඔබට ඕන නම් මේ ආර්ය මාර්ගයට සිත වෙනස් කරගන්න. ඔබතුමා මෙතෙක් පාවිච්චි කරපු මේ කාම තණ්හාවට හිර වෙලා, භව තණ්හාවට හිර වෙලා, විභව තණ්හාවට හිර වෙලා, ඔබතුමා තෘෂ්ණාව තුල හිර වෙලා හිටපු මේ ජීවිතේ දැන් අතහරින්න. ඔබතුමාට තව මේ ලෝකේ ජීවත් වෙන්න දින 7යි තියෙන්නේ. ඔබ සියලු ආශාවන් තෘෂ්ණාවන් හිතෙන් ඈත් කළා මේ දින 7 තුලදී ඔබේ හිත ධර්මයට යොමු කරගන්න. සිත සමාධියට යොමු කරගන්න. අකුසලාරම්මණයෙන් මිදෙන්න. ඔබේ හිත කුසලාරම්මණයක පවත්වා ගන්න. භාවනා අරමුණක මේ දින 7 පවත්වා ගන්න. ධම්මං චරේ සුචරිතං. ඔබ සුචරිතවත් ධමක හිත හසුරවන්න. නනං දුච්චරිතං චරේ. මේ මොහොතේ ඉඳලා පණ ටික යනකම් දුෂ්චරිත හිතක් ගන්න එපා. අකුසල හිතක් ගන්න එපා. අකුසල හිතත් තුළ හිත හසුරවන්න එපා. ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්මිච. සද්ධර්මයේ තුළ හිත හසුරවන්නා, කුසලාරම්මණය තුළ හිත හසුරවන්නා, මෙලොවත් සැප විඳිමින් පරලොවත් සැප විඳිමින් කෙලවර අමා මහ නිවනට යොමු වෙනවායි කියලා පියමහා රජුරුවන්ගේ හිත වෙනස් කරන්න බුදුහාමුදුරෝ මේ ධර්මයේ පහදලා දුන්නා. පියමහා රජුරුවෝ තේරුම් ගත්ත පුතාගේ වචනේ. තේරුම් අරගෙන ඒ දින 7 ඇතුළත සියලු තෘෂ්ණාවන් ප්‍රහාණය කරගන්නට සුද්ධෝදන මහ රජුරුවෝ මහා දක්ෂයෙක් වුණා. ඒ නිසා අද අපේ ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අපි මතක් කරන්නේ තැන් තැන් වල බෑග් අරගෙන දිව්වට ඔබ වෙනස් වෙන්නේ නැහැ. අර පන්සලේ මේ පන්සලේ බණ ඇහුවට භාවනා කරයි කියලා ඔබ වෙනස් වෙන්නේ නැහැ. පන්සල් මාරු කිරීමෙන්, අසපු මාරු කිරීමෙන්, ආරාම මාරු කිරීමෙන් පුද්ගලයා වෙනස් වෙන්නේ. පුද්ගලයා වෙනස් කරන්න ඔබ දෙස බලන්න. ඔබගේ මොලෙන් දෙන ශ්‍රවණ තත්ත්වයේ පාවිච්චි කරන්න. ඔබේ සිත තුළ දරන දැරීම විපස්සනා නුවණින් බලලා ඔබේ හිතේ අකුසලයක් ඇති වෙන වෙලාවට ඒ අකුසලයේ හඳුනාගෙන අකුසලයෙන් බැහැර වෙන්න. ඔබ යම් කුසලයක් හඳුනාගත්තොත් ඔබේ හිත තුළ ඒ කුසලයේ වැඩි දියුණු කරන්න. සිත තුළ කුසලයේ වැඩි දියුණු වෙනකොට සචිත්ත පරියෝදපන ඔබගේ සිත දමනය වෙනවා. ඔබේ සිත දමනය වෙනකොට ඔබේ ජීවිතය ඔබට වෙනස් කරගන්න, මේ ධර්මයේ ආශාද විඳින්න, ධර්මයේ ආශිර්වාදය ලබන්න ඔබට වාසනාව ලැබෙනවා. මට මතක් වුණේ මේ පිරිස ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සවැත් නුවර දෙව්රම් මෙහෙරේ බුදුහාමුදුරුවෝ ළඟට බණ අහන්න ඉන්දියාවේ හිටපු නොයෙක් මිනිස්සු ආවා. නොයෙක් කුලවල, නොයෙක් ජාතිවල, නොයෙක් ආගම්වල নানা ප්‍රකාර පුද්ගලයන්, নানা ප්‍රකාර බුද්ධි මට්ටමේ පුද්ගලයෝ බණ අහන්න ආවා. දවසක් බුදුහාමුදුරුවෝ ඉදිරිපිට බණ අහන තරුණ රාජකුමාරයෙක් බුදුහාමුදුරුවෝ මුණ ගැහුණා. ඒ රාජකුමාරයාගේ නම ඒරකපත්. පුංචි කාලේ ඉඳලා බණ අහලා බුදුහාමුදුරන්ගේ බණ අහලා ධර්මයෙන් ජීවිතේ වෙනස් කරගන්න හදපු තරුණයෙක්. වයස 20 වෙනකොට පියමහා රජුරුවන්ගේ ඇවෑමෙන් පවුලේ හිටපු එකම දරුවා හැටියට මේ ඒරකපත් රාජකුමාරයාට රජකම ලැබුණා. රජකම ලැබුණත් ඒරකපත් රාජකුමාරයා, මේ තරුණ රාජකුමාරයා තමන්ගේ ජීවිතේට ලැබුණු වාසනා ගුණය නැති කරගත්තේ නැහැ. එතුමා ළඟ තිබුණු වාසනා ගුණය තමයි රජකම ලැබුණත් බණ අහන එක. අද බොහෝ අය උගත්කම් නිසා ජීවිත වෙනස් කරගෙන තියෙනවා. ධනය නිසා ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරගෙන තියෙනවා. පුංචි කාලේ ඉස්කෝලේ යනකොට ශිෂ්‍යත්ව විභාග යනකොට බෝධි පූජා තියපු අය රැකියාවක් හම්බෙලා ලොකු රස්සාවක් කරනකොට ජීවිතේට බෝධි පූජාවක් තියන්නේ නැහැ. පොඩි කාලේ හැම දෙයකම ආගම දහම පාවිච්චි කරපු අය සල්ලි වැඩි වෙනකොට ආගම අමතක කරනවා, ශාස්ත්‍රුන් වහන්සේ අමතක කරනවා. මේ රාජකුමාරයා එහෙම වෙනස් වුණ කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මෙහෙරේ ධර්මදේශනා කරනකොට මේ තරුණ වයස 20 විතර රාජකුමාරයා රාජහාභරණයෙන් සැරසිලා රාජපුරුෂයන්ත් එක්ක හැමදාම බණ අහන්නේ. වයස 20 ඉඳලා අවුරුදු 32 වෙනකම් අවුරුදු 12ක් එක දිගට බණ ඇහුවා.
අවුරුද්දට දවස් 365ක් තියෙනවා නම් දවස් 365ෙම එනවා හවසට බණ අහන්න. මේ විදිහට අවුරුදු 12ක් එක දිගට බණ අහන්නා. බණ අහන්න ඇවිල්ලා දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනකොට ධම්සභා මණ්ඩපය තුල එකපාරම හයියෙන් ඉකිගගා අඬන ශබ්දයක් ඇහුණා. බුදුරජාණන් වහන්සේ ඒ දෙස බැලුවා. ධර්මශාලාවේ හිටපු හැමෝමත් බැලුවා ඒ දෙස. බලනකොට මේ හේරකපත්ත රාජකුමාරයා හඬනවා. වයස අවුරුදු 32යි. රටේ මහරජු. තරුණයා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව නතර කළා ළඟට ගෙනල්ලා ඇහුවා ඇයි පුතේ හඬන්නේ? මෙයාට කතා කරගන්න බැරුව ඉකිගගා හඬමින් කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මතක ඇති මම පුංචි කාලේ ඉඳලා ඔබ වහන්සේගෙන් බණ අහන්න එනවා. බුදුහාමුදුරනේ මගේ අම්මා ඊටාම පින්වන්ත අම්මා කෙනෙක්, මගේ තාත්තා ඊටාම පින්වන්ත තාත්තා කෙනෙක්. ඒ නිසාම මට පුංචි කාලේ ඉඳලා ආගමික පරිසරයක් තුල ජීවත් වෙන්න වාසනාව ලැබුණා. සම්මා සම්බුදුවරයන් වහන්සේ නමකගේ ඇසුර ලැබුණා. උන්වහන්සේගෙන් බණ අහන්න ලැබුණා. මගේ පෙර පිනට මෙලොව ජීවිතේ කරපු පිනට මට වයස අවුරුදු 20 වෙනකොට මේ රටේ ඒකාධිපති පාලකයෙක් හැටියට රජ වෙන්න වාසනාව ලැබුණා. අද නම් 20 කෙනෙක් රජ කළොත් එහෙම රටත් ඉවරයි, ජාතියත් ඉවරයි. 20 වෙනකොට මොනවද අරන් තියෙන්නේ කියලා බැලුවොත් පිරිමි ළමෙක් නම් බියර් කේස් පිටින් බොන්න පුරුදු වෙලා, ගෑනු ළමෙක් නම් තොල පාට කරන්න, නහය පාට කරන්න, විලුඹ පාට කරන්න පුරුදු වෙලා තියෙනවා. සමහර විට ඉන්නවා ළිඳ ළඟට ගිහිල්ලා පයිප් ළඟට ගිහිල්ලා කකුලේ විලුඹ අතුල්ලනවා පැය භාගයක් විතර. තක්කාලි ගෙඩිය වගේ තියාගන්න. බැලුවම හිතේ තියෙන කුණු සුද්ධ කරන්න තප්පරයක්වත් එහෙසිලා නැහැ. කකුලේ තියෙන කුණු සුද්ධ කරන්න. දත්වල තියෙන කුණු සුද්ධ කරගන්න. කොණ්ඩේ තියෙන කුණු සුද්ධ කරගන්න අපි පැය ගණන් මහන්සිලා තියෙනවා. මූණේ තියෙන කුරුලෑ කඩන්න පැය භාගයක් අපි කාලය ගත කරනවා. නමුත් හිත කුණු වෙනවා, හිත කුරුලෑ, හිතේ තියෙන කුරුලෑ කඩන්න අපි කවුරුවත් මහන්සිලා නැහැ. බුදුහාමුදුරෝ දෙස බලාගෙන මේ ඒරකපත්ත රාජකුමාරයා හඬ කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පුංචි කාලේ ඉඳලා බණ අහන්නවා. රජ වුණාට පස්සෙත් එක දිගටම බුදුහාමුදුරනේ මං අවුරුදු 12ක් බණ අහන්නවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මමත් එක්ක පැදුරේ හිටපු අය බොහෝ අය මඟඵල නිවන් අවබෝධ කරගත්තා. ඔබ වහන්සේ ධර්ම දේශනා කරනකොට අපි සියලු දෙනාටම එක විදිහට සරලව සුගමව තේරෙන්න බණ කිව්වා. කොයිතරම් තේරෙන්න බණ කිව්වත් මට ඔබ වහන්සේ කියපු කිසි දෙයක් තෝරගන්න බැරි වුණා. මාත් එක්ක එකට හිටපු මේක පැදුරේ ඉඳගෙන බණ ආපු අය බොහෝ උසස් කුලවල අය නිවන් දැක්කා, පහත් කුලවල අය නිවන් දැක්කා. මේ රටේ රජ කෙනෙක් වෙන්න වාසනාව ලැබුණු මට, පොඩි කාලේ ඉඳලා බණ ආපු මට අවුරුදු 32ක් වයස ගිහිල්ලත් තවමත් මට මේ මගපල නිවන් අවබෝධ කරගන්න බැරි වුණා. මගේ හිතට මහ දුකක් දැනෙනවා බුදුහාමුදුරනේ. අපි එක පැදුරේ ඉඳගෙන 100,000 ගණක මාර්ගඵල නිර්වාණ අවබෝධ කරද්දී ඇයි මට විතරක් යමක් වැටහෙන්නේ නැත්තේ ඔබ වහන්සේ කියන දේවල්? ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම මොනවා හරි සසර කරපු පාපයක් තියනවාද? මට මේ සද්ධර්ම අවබෝධය නැති. මේ පින්පව් හඳුනගන්න බැරි. ඇයි මට මේ අනිත් හැමදේම තේරෙනවා ධර්මයේ වටහා ගන්න බැරි ඇයි? බුදුරජාණන් වහන්සේ එදා ධම්සභා මණ්ඩපයේ හිටපු ලක්ෂ ගාණක් ඉදිරියේ බුදුහාමුදුරුවෝ මේ ඒරකපත්ත රාජකුමාරයාට කියනවා ඔබතුමා සසර කරපු අකුසල කර්මයක් තියෙනවා. ඒ අකුසල කර්මයේ කර්ම විපාකයක් හැටියටයි ඔබට ධර්මයේ වැටහෙන්නේ නැත්තේ. හොඳ නරක වැටහෙන්නේ නැත්තේ. මේක මං කියලා දෙන්න හදන්නේ අවුරුදු ගණන් බණ අහලත් ඇයි අපිට වෙනස් වෙන්න බැරි වුණේ? අපි සංසාරේ මොන කර්මය කළාද කියලා හිතුවතින් ඔබත් සමහර විට එවැනිම කර්මයක් කරලා ඇති. බුදුරජාණන් වහන්සේ ළඟ මේ කර්මය ගැන අහපු ඒරකපත්ත රාජකුමාරයා සෙනග ලක්ෂ ගාණක් ඉදිරියේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීපතුල් බදාගෙන අඬලා වැඳලා කියනවා ස්වාමීනි මං කරපු කර්මය මොකද්ද කියලා මට පහදලා දෙන්න. මං කැමැති ධර්මයෙන් මං වෙනස් වෙන්න. මෙන්න මේ වෙලාවේ එදා පැමිණි ලක්ෂ ගාණක් සෙනගට බුදුරජාණන් වහන්සේ යමක් වැටහෙන්නේ නැති කර්ම විපාකයේ පහදලා දුන්නා.
බණ විතරක් නෙමෙයි සමහර අය ඉන්න අපි දන්නවා ලක්ෂ ගණන් වියදම් කරලා මඟුල් ගන්නව හෝටල් වල. අවුරුදු ගණන් හම්බ කරපු දේ වියදම් කරලා මඟුල ගන්නවා. 3 මාසයක් යනකොට කේවලු පටලවාගෙන රණ්ඩු වෙලා මූණකට තලාගෙන දෙන්න දෙමහල්ලෝ දික්කසාද වෙනවා. ඇයි මේ විවාහ ජීවිතේ සාර්ථක කරගන්න තේරෙන්නේ නැහැ. සමහර ඉන්නවා අම්මගේ තාත්තගේ කනකර බඩු උගස් තියලා ව්‍යාපාර පටන් ගන්නවා. තින්ත ගාලා ලස්සන බෝඩ් දාලා ලයිට් දාලා ලක්ෂ ගණන් වියදම් කරලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. මාස 3ක් යනකොට ව්‍යාපාරයේ බංකොලොත් වෙලා යනවා. ව්‍යාපාර කරන්න තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා හිඟා කකා වියදම් කරනවා උගන්වන්න දරුවන්ට. මෝටර් සයිකලේ ගිහිල්ලා ඉස්කෝලේ ළඟ බස්සනවා. කාර් එකේ ගිහිල්ලා පාසල ළඟ බස්සනවා. ස්කූල් බස් එකේ ගිහිල්ලා පාර ළඟ බස්සනවා ඉස්කෝලේ ළඟ. ස්කූල් වෑන් එකේ යනවා. ගමේ ඉඳලා 60ක්ම ගණන් ඈත දුර බැහැරට ඉස්කෝලේ ගිහිල්ලා පාසල් ගිහිල්ලා සමහරු තමන් ඉගෙන ගන්න දේ අධ්‍යාපනයේ සාර්ථක කරගන්නේ නැහැ. සාමාන්‍ය පෙළ ෆේල් වෙලා. සමහර උසස් පෙළ ෆේල් වෙලා. අම්මා තාත්තා හම්බ කරපු මුළු සේසතම වියදම් කරද්දිත් දරුවෝ අධ්‍යාපනය කරගෙන යන්නේ නැහැ. ඒක කරගන්න තේරෙන්නේ නැහැ. එකක් නෙවෙයි ජීවිතේ මොනියම් හෝ දෙයක් කරන්න බැරි නම් ඒක කරගන්න තේරෙන්නේ නැත්නම් ඒකේ යම් කර්ම ඵලයක් තියෙනවා. ඒරකපත් රාජකුමාරයා රාජාභරණයෙන් සැරසිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අවුරුදු 12ක් එක දිගට ඔබ වහන්සේගෙන් බණ අහලත් ඔබ වහන්සේ මේ තරම් සරල ලෙස ධර්ම දේශනා කරද්දී මේ තරම් මధు බහනී පුප්ප බහනී කනට මිහිරි වචන කතා කරද්දී අහන්න ප්‍රිය කරන භාෂාවකින් කතා කරද්දී මේ තරම් සරලව දේශනා කරන ධර්මය ඇයි මට වැටහෙන්නේ නැත්තේ? ඇයි මට තෝරගන්න බැරි? ඇයි මගේ ජීවිතේ පිළිවෙතින් පෙළගස්ස ගන්න බැරි? මේ ප්‍රශ්නේ අහනකොට බුදුහාමුදුරේකට උත්තරයක් දෙනවා ඒරකපත් රාජකුමාරයාණෙනි ඔබ සංසාරේ කරපු අකුසලයක් තියෙනවා. ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සත් හැවිරිදි වියේදී පැවිදි වෙච්ච කෙනෙක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා ඉන්න කාලේ පිරිමි දරුවෙක් වෙලා ඉපදිලා වයස 7 දී ඔබ පැවිදි වුණා. වයස 7 දී සිට අවුරුදු 20 දක්වා සාමණේර සීලය ඇහැක් වගේ ආරක්ෂා කරගෙන සාමණේර සීලය සම්පූර්ණ කරගත් සිල්වන්ත සාමණේරයන් වහන්සේ නමක් වුණා. වයස 20 දී උපසම්පදා වුණා. සිල් ආරක්ෂා කළා. දැන් මම මේ ටික කියනකොට ඔබ සිල් ගන්නේ කොයි වයසේ ඉඳලාද කල්පනා කරන්න ඕන. ඔබ මාසෙට දවස් කීයක් සිල් ගන්නවද? ඔබ භාවනා කරන්න පැයේ භාවනා කෝස් එක, දවසේ භාවනා කෝස් එක, දවස් 10 භාවනා කෝස් එක කරලා ඇති. ඔබ සිල් අරගෙන ඇති. ඔබ මතක් කරන්න මම මේ ටික කියාගෙන යනකොට. ඒරකපත් රාජකුමාරයාට බුදුහාමුදුරුවෝ කියනවා ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනය පැවිදි වෙලා සත්‍යවිරදි සාමණේරයන් වහන්සේ නමක් හැටියට එකම ශික්ෂාපදයක්වත් කඩා ගන්න නැතුව වයස 19 වෙනකන් සිල් ආරක්ෂා කරා සාමණේර සීලය. වයස 20 දී උපසම්පදා වුණා. උපසම්පදා සීලය ඇහැක් වගේ ආරක්ෂා කළා. උපසම්පදා සීලය මොකක්ද කියන එක මං හිතන්නේ ලංකාවේ ගිහියෝ දැන් දන්නව අඩුයි. වැඩිහිටියෝ විතරයි මං හිතන්නේ දන්නේ. ඒත් මේ සීලය පිළිබඳ අවබෝධයක් තියෙන වැඩිහිටියොත් ලංකාවේ අඩුයි. උපසම්පදා වෙන ස්වාමින් වහන්සේ නමක් දන්නවා හැබැයි ධර්ම විනය ඉගෙනගෙන. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය අවබෝධ කරගත්ත පැවිද්දෝ උපසම්පදා සීලයට කෝටියක් සංවර සීලයක් අපට උගන්වනවා. වයස 20 වෙනකොට. සාමණේරයන් වහන්සේට කට්ටේ ගාලා කළු සිවුරක් පෙරවගෙන පාත්‍රයක් කරගෙන පින්ඩ පාති ගියයි කියලා භික්ෂුවක් වෙන්නේ නැහැ. භික්ෂුවක් වෙන්න ධර්ම විනය හොඳට ඉගෙන ගන්න ඕන. ධර්ම විනය හොඳට හදාරපු පුද්ගලයා අවුරුදු 20 දී සාමණේරයන් වහන්සේ උපසම්පදා වෙනකොට උපසම්පදාවට කෝටියක් සංවර සීලයක් උපසම්පදා භික්ෂුවට උගන්වනවා. ඒ උපසම්පදා සීලය ඉවරදි ලෙස ආරක්ෂා කර ගන්න ඕන. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ ඒරකපත් ස්වාමින් වහන්සේ පුංචි සාමණේරයන් වහන්සේ ඇටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ උපසම්පදා වෙලා හොඳට සිල් ආරක්ෂා කළා.
සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙනකොට උන්වහන්සේ අවුරුදු 90ක් වෙනකන් එකම එක ශික්ෂාපදයක්වත් කැඩෙන්නේ නැතුව නිහතමානී සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් හැටියට තමන් වහන්සේ සිල් ආරක්ෂා කරගෙනයි අන් අයට ශාසන ප්‍රතිපත්ති ඉගැන්වුවේ. තමන් සිල් බිඳගෙන අනුන් සිල් ආරක්ෂා කරන්න අනුන්ට බණ කිව්වේ නැහැ. තමන් වහන්සේ සිල් රැකගෙනයි අන් අය සීලේ පිහිටුවේ. තමන් භාවනා කරගලයි අන් අයට භාවනා ඉගැන්වුවේ. අද ලංකාවේ භාවනා උගන්වන අය බැලුවොත් එක තත්පරයක්වත් භාවනා කරන්නේ නැහැ. භාවනා කරන්න නැතුව භාවනා උගන්වන්න බෑ. ඒක හරියට ගඟේ මුහුදේ පීනන්න දන්නේ නැති කෙනෙක් මුහුදට ගිහිල්ලා පීනන්න දන්නවද? භාවනාව කියන්නේ අභ්‍යාසයක්. මේ භාවනා කරවන ගුරුවරයා භාවනා කරපු කෙනෙක් වෙන්න ඕන. භාවනා කියවීමෙන් භාවනා කරවන්න බෑ. භාවනායයි කවි කියවීමෙන් භාවනාව පිළිටන්නේ. කරදිලාවත් බුදුහාමුදුරුවෝ කවි කියන්න ගත්තා නම් බුදුහාමුදුරන්ට එක්කෙනෙක්වත් ගරු කරන්නේ නැහැ ඉන්දියාවේ. නිසඳස් කවි කියවන්න පුරුදු වුණා නම් කිසි කෙනෙක් බුදුහාමුදුරන්ගෙන් බණ ඉගෙන ගන්නෙත් නැහැ, භාවනාව ඉගෙන ගන්නෙත්. භාවනාව කියන්නේ මේ සිත භාවිත කරන ආකාරය. ඒක සමත වශයෙන් විපස්සනා වශයෙන් ආකාර දෙකක් තියෙනවා. සමත භාවනා විපස්සනා භාවනා කියලා භාවනා කොටස් දෙකකට බෙදෙනවා. තමන්ගේ එදිනදා ජීවිතයේ සිතේ දමනයකින් යුක්තව කරගන්න පාලනයේ යුක්ත හිතක් හදන එක සමත භාවනාවට අයිති වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් සියලු ක්ලේශයන් ප්‍රහාණය කරමින් භාවනාව පුරුදු කරන පුද්ගලයෝ විපස්සනා භාවනා හැටියට තියෙනවා. මේ භාවනා මාර්ග දෙක වෙන වෙනම ඉගෙන ගත යුතු දෙකක්. භාවනාවෙන් පුද්ගලයා ඒ මොහොතේම සමනය වෙනවා, දමනය වෙනවා. ඒරකපත්ත ස්වාමින් වහන්සේ මේ ආකාරයට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 90 වෙනකන් සිල් ආරක්ෂා කළා. එකම එක ශික්ෂාපදයක්වත් කැඩුවේ නැහැ. අද අපි බලන්නකෝ උදේ හවස පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බුදුහාමුදුරන්ගේ අඩවන් වූ දෙනෙත ඉදිරියේ කට ඇරලා පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා කන්න යනකොට කියනවා මට නම් කුණු රාග නැතුව කන්න බෑ. තියෙනවා නම් කරවල කැල්ල පුච්චලා වද්දියන්කෝ. තියෙනවා නම් හාල් මැස්ස දෙකක් බැදලා වද්දියන්කෝ. පාණාතිපාතා කියා අපේ රටේ මස් බිල්ලෝ මාළු බිල්ලෝ සිල් සමාදන් වෙලා. මේක සාධාරණීකරණය කරන්න පොත්පත් ඉතින් ලියලා තියෙනවා. මස් කෑම අනුමත කරනවා. සත්තුන්ගේ බඩබකුවල් කෑම අනුමත කරනවා. මේක ධර්මයටත් එකතු කරනවා. ආවල් සූත්‍රයේ තියෙනවා, මේ සූත්‍රයේ තියෙනවා, ඛණ්ඩ සූත්‍රය හදාගත්තොත් ඕනම සූත්‍රයක් හදන්න පුළුවන්. ආශාවක් නැති වුණාම ඕනම සූත්‍රයක් වෙනස් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච අවිහිංසාවාදී ශාස්ත්‍රුන් වහන්සේලා අතර පළවෙනියා. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටුුනේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සත්වයෝ කියලා කිව්වම කානුකතුලා ඒක ශෛලී සතත් අයිති එකට. ඒ නිසා බුදුහාමුදුරෝ කොයි වෙලාවකවත් අනුදැන වදාරේ නැහැ. ඒ නිසා ප්‍රාණඝාතය සම්පූර්ණ මස්මාළු කෑම ප්‍රාණඝාතයට අයිති. සමහරු මේක නොයෙක් වචන දාලා නොයෙක් සූත්‍ර දාලා අනිත් පැත්තට වෙනස් කරන්න හදනවා. ඔබ බලන්න ඔබට දහම් පාසල් පොතේ උගන්වලා තියෙනවා ඉස්කෝලේ යනකොට පළවෙනි පන්තියේ ඔබට උගන්වලා තියෙනවා පාණාතිපාතා ශික්ෂාපදය සම්පූර්ණ වෙන්න කරුණු 5ක් සම්පූර්ණ වෙන්න ඕන. ඒකේ එක කරුණක් තමයි පණ ඇති සතුන් බව දැනගෙන ඒ සතා මැරීමට අනුබල දීම සත්ව ඝාතන අකුසලයක්. පණ ඇති සතෙක් බව දැනගෙන ඒ සතා මැරීමට අනුබලයක් දෙනවා නම් ඒ අනුබල දීම සත්ව ඝාතන අකුසලයක් කියලා. ඔබ බුදුදහමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි එක සම්මා දිට්ඨි. නිවැරදි දැකීම. අවසාන ඵලය සම්මා සමාධි. සම්මා සති සම්මා සමාධි. ඒකට සම්මා සතිය කියන්නේ නිවැරදි සිහිය. නිවැරදි සිහියෙන් කවුරු හරි යෝනිසෝ මනසිකාරයෙන් ආහාර ගන්නවා නම් ඔබ මාළු කෑල්ලක් කනකොට කටේ මාළු කෑල්ල තියාගෙන ඔබ යෝනිසෝ මනසිකාරයෙන් සම්මා සතියෙන් කල්පනා කරන්න මේ මං කටේ හැපෙන මාළු කෑල්ල අයිති මාළුවාගේ මරණයට මම දායක වෙලාද නැද්ද? අනුන්ගෙන් බනහන්න එපා. ඔබ ඔබේ මොලෙන් බනහන්න. කටේ හැපෙන හාල් මැස්ස ඔලුවක් කියමු.
අවුරුදු ගානකට උඩදී අල්ලපු මාළුවෙක්ගේ ඔළුවක් වෙන්න පුළුවන්. හාල් මැස්සගේ ඔළුවක් බදලා කනකොට හක්ක තියලා කනකොට කටේ තියලා කනකොට ඔබ කල්පනා කරන්න මේ හාල් මැස්ස ඔළුව අයිති හාල් මැස්සගේ මරණයට මම දායක වෙලාද නැද්ද කියලා ඔබේ පපුවෙන් විමසුවොත් ඔබේ මොලෙන් විමසුවොත් අපි මාළු කෑල්ලක් කනකොට ඒ මාළුවාගේ මරණයට අනුබල දීලා තියෙනවා. අපිට මාළුව භාගයක් පළල දෙන්නේ නැහැ මේක ගිහිල්ලා කන්න මම ඉතුරු ටිකට බේත් දාලා තනියප කරගන්නම් කියලා අපිට අන්න දුන්නා නම් අපි අයිති නැහැ එවනම්. එයා අපිට කැමැත්තෙන් දීලා තියෙනවා. හරකෙක් ඔන්න ගාතක් කපලා මේක සාංගික දානෙට පූජා කරගන්න කමක් නැහැ. මං කකුලට ප්ලාස්ටික් කකුලක් දාගන්නම් බොරු කකුලක් දාගන්නම් කියලා හරකා අපිට කැමැත්තෙන් දුන්නා නම් අපි මේ පහපකාරයට අයිති වෙන්නේ නැහැ. අද කොයි තරම් ධර්මයේ වෙනස් කරන දේශකයෝ ඉන්නවද? මං අහගෙන ඉන්නවා ටීවී එකේ රේඩියෝ එකේ සමහර ආම්දුරු කියනවා බුදුහාමුදුරුවෝ කන්න එපා කියලා තියෙන මස් වර්ග 10ක් විතරලු. ඒ කියන්නේ 10 දෙනෙකුට සීල් ගහලා තියෙනවා මෙන්න මේවා කන්න එපා මේවා කාපල්ලා කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අතක් ආවචරයි කියනවා නම් එතනම තර්කයක් තියෙනවනේ. කොටසක් කන්න එපා කියලා කියනවා නම් උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් සියලු සත්‍යෝ සූපත් කියන වේවා කියන්නේ නැතුව අර 10 දෙනාට වෙන් කළා සියලු සත්‍යෝ සූපත් වේවා කියලා කියනවා. මම මේවා මතක් කළේ අනුන්ගෙන් බනහලා අපේ ජීවිතය අපාගත කරගන්න එපා. තමන්ගෙන් බනහන්න පුරුදු වෙන්න. ඒරකපත්ත ස්වාමීන් වහන්සේ අවුරුදු 90ක් සිල් රැකලා උන්වහන්සේ අතින් එක කොලයක් කැඩුනා. ගඟට පාත් වෙච්ච අතක් අල්ලගෙන උන්වහන්සේ ගඟෙන් එගොඩ වෙනකොට උන්වහන්සේගේ අතින් එක කොලයක් කැඩුනා. කොලයක් කැඩෙනකොට මේ ඒරකපත්ත ස්වාමීන් වහන්සේ වෙන කවුරුවත් දන්නේ නැහැ කොලේ කැඩිච්ච බව. උන්වහන්සේ විතරයි දැනගත්තේ කොලේ කැඩුනායි කියලා. කොලයක් අතින් කැඩෙනකොට අවුරුදු 90ක් සිල් රැකපු ඒරකපත්ත ස්වාමීන් වහන්සේ සිතින් පසුතැවෙන ගත්තා මං අතින් පොඩි ශික්ෂාපදයක් කැඩුණා. කොලයක් කඩන එක අපායන පාපයක් නෙමෙයි. උපසම්පදා භික්ෂුවකට ගහක කොලයක්වත් කඩන්න විනය නීතියෙන් තාන. අද නම් කැලෑ පිටින් පාලු කරනවා. කැලෑක් බද්දට අරගෙන කපනවා සමහර අය. උපසම්පදා භික්ෂුවකට ගහක කොලයක්වත් අයිති නැහැ කියලා ශික්ෂාපදයක් පැනෙව්වේ මොකද දන්නවද? භික්ෂුව කියන චරිතයට ගහක කොලයක්වත් අයිතිවාසිකමක් නැහැ. එහෙමනම් ප්‍රාඩෝ එකක් අයිති වෙන්න කොහොමත්ම විදියක් නැහැනේ. රබර් වත්තක් අයිති වෙන්න කොහොමත්ම විදියක් නැහැනේ. පොල් වත්තක් අයිති වෙන්න කොහොමත්ම විදියක් නැහැනේ. භික්ෂුව කියන උත්තමයාට අයිති වෙන්නේ තුන් සිවුරයි පාත්‍රය විතරයි. උන්වහන්සේ අහසේ පියාසර කරන පක්ෂියෙක් වගේ කියලා උන්වහන්සේ උපමාවට කියලා තියෙනවා. සහැල්ලු චරිතයක්. ධර්ම දේශකයන්න් වහන්සේ සහැල්ලු චරිතයක් වෙන්න ඕන. මේ ඒරකපත්ත ස්වාමීන් වහන්සේ අවුරුදු 90ක් යනකම් පුංචි කාලේ සාමණේර සීලය නිසිලස ආරක්ෂා කරගත්තා. අවුරුදු 90ක් 20 ඉඳලා 90 දක්වා උපසම්පදා සීලය කෝටියක් සංවර සීලය සිහිනෙන්වත් කඩනකොට රැකගත්තා. ඊටාම සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ නමක් හැටියට ජීවත් වුණා. අන්තිමේදී උන්වහන්සේ ගමකින් ගමකට වඩිනකොට ගඟෙන් එහා පැත්තට පාරුවේදී මාරු වෙන හදනකොට අත්‍ය තිබුණු කොලයක් උන්වහන්සේගේ අතින් කැඩුනා. මේ කොලේ කැඩෙනවත් එකම උන්වහන්සේගේ හිතේ පසුතැවිල්ලක් ඇති වුණා. අවුරුදු 90ක් රැකගත්ත එක ශික්ෂාපදයක් මං අතින් කැඩුණානේ. කවුරුවත් දැනගත්තේ නැහැ. උන්වහන්සේෙන් කැඩිච්ච බව දන්නේ උන්වහන්සේ විතරයි. මෙහෙම මේක නිතර හිතට එන්න ගත්ත මාස දෙකක් විතර ජීවත් වුණා. අවුරුදු 90ක් විතර වයසක ස්වාමින් වහන්සේ කොලේ කැඩිලා මාස දෙකක් විතර යනකොට උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙනකොට අවුරුදු 90ක් රැකපු සීලය නෙමෙයි අවසාන චුතිචිත්තේට මතකට ආවේ. අවසානයේදී මං අතින් කොලයක් කැඩුණා නේද? මං අතින් පොඩි ශික්ෂාපදයක් කැඩුණා නේද කියන එක තමයි අවසාන චුතිචිත්තේට මතකට ආවේ. ඒ වෙලෙම ගිහිල්ලා අවීචි මහ නරකාදී උප්පත්ති ලැබුවා. බල්ලෙක් කියලා ඉපදුනා නම් කොලේ කැඩපු අසිහිය. එන්න මේක වයසක ඇත්ත හොඳට තේරුම් ගන්න ඕන. මං වයසයි මගේ ස්නායු පද්ධතිය දුර්වලයි කිව්වට හරියන්නේ නැහැ අකුසලයට. Taman ළඟ අර මිත්‍යා සතිය නිසා කොලේ කැඩුනා. ඒ මිත්‍යා සතිය නිසා කොලේ කැඩිච්ච අවසිහියට ඒ සිහිය මුලට ඇවිල්ලා ඒක අකුසලයක් බවට පත් වෙලා ඒක ගිහිලා ඉපදුනා. බල්ලෙක් කියලා ඉපදුනා නම් මෝඩ බල්ලෙක් කියලා උපදිනේ. සිහිමද බල්ලෙක්. හරකෙක් කියලා ඉපදුනා නම් සසර සිහිමද හරකෙක් කියලා. ඔබ දන්නවද පාරේ යනකොට හැම බල්ලෙක්ම පාරේ වාහන වලට අහු වෙනවද? හැම කටුස්සෙක්ම පාරේ යනකොට වාහන වලට අහු වෙනවද? ඔය වාහන වලට යට වෙලා බොහෝ අකුසල විපාක විඳින්නේ අනිත් සතුන්ට වඩා දුර්වල මනසක් ඇති සත්තු.
මෙන්න මේ කර්ම විපාකයේ විඳලා ආත්ම ගානක් මේ අවසිහියෙන් ඇති අඩු බුද්ධියක් ඇති ජීවිත ලබලා අන්තිමේදී ඒරකපත්ත රාජකුමාරයා හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉපදුනේ ඉන්දියාවේ රාජ පවුලක. අවුරුදු 90ක් සිල් රැකපු එකේ ආනිසංස ඵලයේ හැටියට උන්වහන්සේ රජ පවුලක ඉපදුනා එකම දරුවෙක් කියලා. කොලේ කැඩිච්ච අඩු සිහිය නිසා කර්ම විපාක විඳලා යමක් අවබෝධ කර ගැනීමට හැකියාවක් නැති බුද්ධියක් ඇති ඉපදුනා. අඩු බුද්ධියක් ඇති. බුදුහාමුදුරෝ දේශනා කළා මේ කර්ම විපාකයෙන් බේරෙන්න නම් කිච්ඡෝ මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. තමන්ගේ සිත තුළ අතරක් නැහැර සිහිය පාවිච්චි කරන්න. සම්මා සතිය පාවිච්චි කරන්න. සම්මා සතිය පාවිච්චි කරන්න සිතට එන අකුසල් බැහැර කරන්න ඕන. ලෝභය බැහැර කරන්න ඕන, ද්වේෂය බැහැර කරන්න ඕන, මෝහය බැහැර කරන්න ඕන. අකුසල මූල ධර්ම තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ, ද්වේෂ, මෝහ, ලෝභ සිතක් එනකොට ඒ මොහතේම පහ කර ගන්නවා. ද්වේෂ සිතක් එනකොට ඒ මොහතේම පහ කර ගන්නවා. ලෝභ, ද්වේෂ, මෝහ පහ කරපු හිතකින් හිතනකොට එතන ඇති වෙන අලෝභ, අදෝස, අමෝහ කුසල චේතන. කුසල චේතනාවකින් ජීවත් වෙන පුද්ගලයාටයි සම්මා සතිය පිහිටන්නේ. එනිසා රාගයෙන් මත් වෙච්ච අයට අධ්‍යාපනය ලබන්න බෑ. ද්වේෂයෙන් මත් වෙන අයට අධ්‍යාපනය සාර්ථක කරගන්න බෑ. මෝහයෙන් අන්ධ වෙන අයට ආර්ථිකයත් අඩපණ වෙනවා, අධ්‍යාත්මයත් අඩපණ වෙනවා. ඒ නිසා ලෝභ, ද්වේෂ, මෝහයෙන් අන්ධ වෙලා ජීවත් වෙන්න එපා. ඒරකපත්ත රාජකුමාරයාට කියනවා අද ඉඳලා ඔබතුමා පටන් ගත්තොතින් ලෝභය, ද්වේෂය, මෝහය පහ කරපු හිතකින් හිතන්න ඔබේ හිත සම්මා සතිය දියුණු වෙනවා. සම්මා සතිය වැඩි දියුණු වෙනකොට ඔබට මා කියන දේ තේරෙන්න ගන්නවා. ඔබට වැටහෙන්න ගන්නවා. ඔබ ඒ අවබෝධ කරගන්න කියලා ඒරකපත්ත රාජකුමාරයාට දේශනා කළා. සම්මා සතියෙන් බණ අහන්න ගත්තා. සම්මා සතියෙන් බණ අහනකොට සම්මා සමාධිය දියුණු වුණා. සම්මා සමාධියෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙන්නට ඒරකපත්ත රාජකුමාරයාට වාසනාව ලැබුණේ අනුන්ගේ බුද්ධිය නෙමෙයි තමන්ගේ බුද්ධිය. අද අපි රටට ඔබට කතා කරන්නේ ඔබ කොයි ලෝකෙන් කාගෙන් බණ ඇහුවත් ඔබේ මනසෙන් ගන්න තීරණය ඔබ නිවැරදි කරගන්න ඕන. ඔබ සැනසෙනවා නම් සැනසෙන්නේත් ඔබේ බුද්ධියේ තීරණයක් මතයි. ඔබ වෙනසෙනවා නම් වෙනසෙන්නේත් ඔබේම බුද්ධියේ තීරණයක් මතයි. ඔබ ඇති වෙනවා නම් ඇති වෙන්නේත් ඔබේ බුද්ධියෙන් දෙන තීරණයක් මතයි. ඔබ නැති වෙනවා නම් නැති වෙලා යන්නේ ඔබේම බුද්ධියෙන් දෙන තීරණයක් මතයි. ඔබ ඇති වෙන්න හෝ නැති වෙන්න ඔබේ බුද්ධියමයි ඔබට පිහිට වෙන්නේ. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ බුදු පිළිම සරණ යන එකට නෙවෙයි, තමන්ගේ බුද්ධිය තමන්ට පිහිට කරගන්න. තමන්ගේ බුද්ධිය පිහිට කරගන්න පුද්ගලයෝ මෙලව සැනසී, පරලොව සැනසී, කෙලවර අමා මහ නිවනින් සැනසෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ පිහිටෙන් බුද්ධං සරණං ගච්ඡාමි, ධර්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන ත්‍රිවිධ රත්නයේ සරණෙන් ඔබේ සසර ගමන කෙටි කරගන්නට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම ධර්මාභෝධයම වේවා. සාදු සාදු. අපට උතුම් ධර්මාභෝධය ලබා දුන් දේශකයන්න් වහන්සේටත් දුක් නිරෝගී භාවය ලැබේවා, චිර ජීවනය ලැබේවා. උන්වහන්සේ කරගෙන යන උදාාරතර ලෝක ශාසන සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ දෙල්ගොඩ දහම්මැදුර භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය ගරු බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු.